අපි යනවා දැන් එහෙනම් මේ ජීවීන් වර්ගීකරණයට. මේක ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ 10 වසරේදී තරමක් ගැඹුරින් තියෙනවා. මම ඒක 8 වසරට ගලපලා හදා ගන්නවා. පැහැදිලි කියන්නේ මම 8 ඉඳලා තමයි ළමයි හදාගෙන යන්නේ. මොකද 8 දී 6 ළමයි වෙලින්ම 8ට ගේනකම් 6 7 පන්ති දෙකේදී වෙනමම ක්‍රමයක් අනුගමනය කරගෙන යනවා. මට මෙතෙන්ට අවශ්‍ය පදනම හදාගෙන. ඊට පස්සේ 8 9 10 11 කියන්නේ අපි යන්න ඕනේ ඉස්සරහට. දැන් 9 විභාග පරීක්ෂයක් වෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. කොහොමද 6 7 8 9 10 11 ඉගෙන ගත්ත ඔක්කොම විභාගෙට තැන් තැන් වලින් ඇහෙනවා. ඒ නිසා මේක වැඩි වෙන්නේ නැහැ. කවුරුවත් out of syllabus කියලා එහෙම හිතන්න එපා. විෂය නිර්දේශයෙන් පිටත කියලා හිතන්න එපා. මොකද දරුවෝ අපේ තියෙනවා විෂය නිර්දේශයේ පේන හර විෂය නිර්දේශය කියලා කොටසක්. ඒක කාටවත් පේනවා. ඒ වටා තියෙනවා ඉනිෂියල් ඒරියා එකක්. අපි කියනවා සැඟවුණු විෂය මාලාව කියලා. හරියට නිකන් ඈත වීදුරු බටයක් මේ කියන්නේ ලොකු කුළුණක් වටේ වීදුරු බටයක් තිබ්බා වගේ. අර කුළුණ පේනවා වීදුරු බටේ පේන්නේ නැහැ. මොකද ඒක ට්‍රාන්ස්පරන්ට් විනිවිද යනවනේ පේන්නේ නැහැ. ඒ වගේ තමයි සිලබස් එක තියෙන්නේ. සිලබස් එකේ තියෙනවා හර විෂය මාලාව කියලා කොටසක්. තව තියෙනවා සැඟවුණු කොටසක් කියලා. ඔන්න සැඟවුණු කොටසත් එක තමයි මම උගන්වන්නේ. ප්‍රශ්න ගොඩාක් අහන්නේ එතනින්. ඒක නිසා තමයි මම මේ කොටස මෙතෙන්ට එකතු කරගත්තේ. පටලවා ගන්න එපා නැත්තම්. ලෝකේ ජීවීන් අපි බෙදනවා ප්‍රධාන කොටස් 3කට. මේක ඔයගොල්ලන්ට 10 දී නැවත මතක් කරනවා ගැඹුරින්. හරිද? ඉස්සර බෙදුවේ ශාක සතුන් සුත්‍ර ජීවීන් කියලා. ඉස්සර බෙදුවේ කොහොමද? ශාක සතුන් සුත්‍ර ජීවීන් කියලා. ඊට පස්සේ 5 kingdom classification එකක් කියලා ආවා. 5කට බෙදුවා. 5කට බෙදුවා මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගි, ඇනිමාලියා, ප්ලාන්ටේ කියලා. බය වෙන්න එපා වචන කිව්වම මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගයි, ඇනිමාලියා, ප්ලාන්ටේ කියලා 5ට බෙදුවා. ඒකෙත් අඩුපාඩුකම් දැක්කා. මෑත කාලයේ බෙදුවා කොටස් 3කට. එකක් තමයි බැක්ටීරියා. හරි? අනිත් එක තමයි ආකියා. අනිත් එක තමයි යූකැරියා. මොන ප්‍රධාන කොටස් 3කට බෙදුවා. මේගොල්ලෝ කෙලින්ම සුත්‍ර ජීවියෝ. ආයි කතා කරන්න දෙයක් නෑ මේගොල්ලෝ ගැන. මේගොල්ලෝ සුත්‍ර ජීවියෝ. මොනවා කොටු කරා. කවුද මේ? ශුද්‍ර ජීවී. ඒ කියන්නේ තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවී. තනිවගත්තම දැන් පාම්පෙත්ත පුස්කෑම පේනවනේ. අපි ඉස්සරහට පාඩම් වලට යනකොට තේරෙයි මේකේ තනිවගත් කල පියවි ඇස නොපෙනෙන ජීවී. හරි? මම මෙතනින් පොඩ්ඩක් ඔයගලන්ට ගන්නම් අර අපේ PowerPoint presentation එක ගත්තොත් හොඳයි. හරි. ඒකත් අවශ්‍යයිනේ. මෙන්න මෙහෙම පෙන්නවා ඉස්සර බෙදුවේ ජීවීන් මේ විදියට. මොනවද? ශාක, සතුන් සහ සුද්‍ර ජීවීන් කියලා. ශාක කිව්වේ මොනවද? ස්වයංපෝෂී කට්ටිය. කියන්නේ තමන්ගේ ආහාර නිපදවා ගන්න අය. ඒගොල්ලන්ගේ සෛලවල සෛල බිත්ති තියෙනවායි කියලා අඳුනගෙන තිබුණා. සෛල ඒගොල්ලන්ගේ සෛල හැදිලා තියෙන්නේ බිත්තියක් සහිතව. සතුන්ගේ එහෙම නැහැ. සතුන් විෂමපෝෂී. සතුන්ට ආහාර නිපදවන්න බෑ. ඒගොල්ලෝ ශාක නිපදවන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා. හරි? කෙලින්ම ආහාර ගන්න පුළුවන් ශාක හරහා නැත්තම් සතෙක් මරන් කෑවත් ඒ සතා කාලා තියෙන කවදා හරි දවසක ඒ પરම්පරාවේ කොහේ අවස්ථාවක ශාක ඵල ආහාර. ඒ නිසා මේගොල්ලන්ගේ සෛල බිත්ති නැහැ. විෂම පෝෂී. ඒ නිසා විෂම පෝෂී සෛල බිත්ති නැහැ. තුන්වෙනි කණ්ඩායමක් ඉන්නවා බොහෝ විට වියෝජකයන්. ඒ කියන්නේ තියෙන දේවල් විනාශ කරලා දාන කට්ටිය. වියෝජකයෝ වියෝජනය කරලා දානවා. කැලි වලට කඩලා දානවා මුළු සංඝටක වලට. දැන් එනම් සුද්‍ර ජීවීන් අපි වර්ග කරනවා මෙන්න මේ විදිහට. දැන් මේ ඉස්සර ක්‍රමේදී දැන් මේක මම එකතු කිරීම කරනවා. ඇල්ගී මම මෙතෙන් එන්න කලින් මම මේ සටහන කියලා ඉන්නවා. ඒතර ලේසි නැත්නම් ඔයාලට තේරෙන්නේ නැතුව යනවා. මේ සටහන කියන්න කලින් අපෝ බෝඩ් එකට එනවා. බැක්ටීරියාවන් කියන්නේ ඒක සෛලිකයෝ. තනි සෛලයක්. ඒගොල්ලන්ගේ හැඩය අනුව වර්ග 4ක් ඉන්නවා. තේනානේ? ඒක අපි පස්සේ කතා කරමු බැක්ටීරියා ගැන උගන්වන වෙලාවට. බැක්ටීරියාවන්ගේ හැඩය අනුව
වර්ග 4ක් ඉන්න මම නම් ටික සහ ඒවයේ හැඩතල මොනවද කියලා මම එතනදී දෙන්නම්. මේගොල්ලෝ සමහරක් ආහාර නිපදවා ගන්නවා. හැබැයි ප්‍රභා සංශ්ලේෂණය නෙවෙයි. මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවන්නේ දැන් 8 ළමයිනේ. ආලෝකයේ උදව්වෙන් ආහාර නිපදවනවා කියනවනේ. එහෙම එකක් නෙවෙයි. ඒගොල්ලෝ රසායනිකව සංශ්ලේෂණය කරගන්නේ. රසායනික ක්‍රම මගින් ආහාර නිපදවා ගන්නවා. ඊළඟට මේගොල්ලෝ ප්‍රතිජීවක කියලා තියෙන අපි දැන් කියන්නේ ඇන්ටිබොඩි જાති දුන්නම මැරලා යනවා. විනාශ වෙනවා. විනාශ වෙනවනේ මැරෙනවා. පැහැදිලිව. මොකද මැරෙනවයි කියන්නේ විනාශ වෙනවා කියන්නේ දෙකක් නේද? බඩුවක් බිම වැටලා කුඩු වුණා මේක විනාශ වුණා. මැරුණා කියන්නේ නැහැ අපි විදුරු අතහැරනවම නේද? නමුත් සතෙක් මැරෙනවා අපි කියන්නේ නැහැ උට විනාශ වුණා කියලා මැරුණායි කියලා කියන්නේ. එහෙනම් මේගොල්ලෝ මැරෙනවා. බැක්ටීරියා මැරෙනවා. හරි? පටලවා ගන්න එපා වචන. මැරෙනවා. ප්‍රතිජීවක විද්දම මැරෙනවා. මේගොල්ලන්ගේ අර න්‍යෂ්ටි වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරනවා. ආඛ්‍යාවන් කියන කොටස ගත්තම ආඛ්‍යාවන් කියන්නේ ළමයි මේ ලෝකයේ ආන්තික පරිසර කියලා අපි ඒවට කියන්නේ. අන්ත දුෂ්කර පරිසර කියලා කිව්වත් කමන්නේ. ආන්තික පරිසර. මේ වචනේ මොකද්ද? ආන්තික පරිසර. ආන්තිකයි කියලා කියන්නේ ඒක අති දුෂ්කර. උදාහරණයක් කියමුකෝ අපි. දැන් ඉස්සර කවුද හිතුවේ ගිනි කන්දක ලෝදියවල ජීවීන් ඉන්නවා කියලා? ගිනි කන්දක ලෝදියේ ජීවියෙක් ඉන්නවා කියලා පිළිගන්නවද ඔයගොල්ලෝ? පිළිගන්න වෙනවා. ගිනි කන්දක ලෝදියවල ජීවීන් ඉන්නවා. හරිනේ? ඒක මෑතකදී හොයාගත්තේ. උල්කාපාතය කඩාගෙන වැටෙනකොට ගිනි ගන්නවනේ. ගිනි ගන්න දැවෙන උල්කාපාතයේ නොමැරෙන ජීවීන් ඉන්නවා. දැන් ඔක ඉස්සර පිළිගත්තෙත් නෑ අන්තරීක්ෂ මත කියලා කිව්වම. දැන් මේ මෑත කාලේ ඕගොල්ලන්ට මතකද දන්නේ මේ මෙන්න මේ පැත්තේ මේ මට ගමේ නම මතක නෑ ත්‍රිකුණාමලයට මෙහා පැත්තේ හබරනට එහා පැත්තේ ගම්මානක ගම මතක නෑ අතර මේක වැටුණා රතු වැස්සක්. නෑ ඔය ඒ පැතිවල කොහේ හරි කැමිති ගොල්ලාවත් නෙමෙයි මේ අනිත් පැත්තේ කොහොම ඔය නැගිනේර කලාපේ ගමක මම මතක් වුණොත් මම කියන්නම් රතු වැස්සක් වැටුණා. මේ රතු වැස්ස පිළිබඳ විද්‍යාඥයෝ පරීක්ෂණ කරා. හොයලා බලනකොට අහුවෙනවා මේ ලංකාවේ සහ ලෝකේ කොහෙවත් නැති ශුද්‍රජීවී ප්‍රභේදයක් එකේ ඉන්නවා රතු පාටට. කොහෙන්ද මේගොල්ලෝ ආවේ? අර ගිනිගෙනේ දැවිච්ච උල්කාපාතයක ඉඳලා තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ උල්කාපාතේ ගිනි ගත්තත් මේගොල්ලෝ මැරුණේ නැහැ. ඒ වගේම අධික සීතල තැන්වල දැන් ද්‍රවාසන්න ප්‍රදේශ අධික සීතලයි. ඒවෙත් ශුද්‍රජීවීන් ඉන්නවා කියලා මෑතකදී හොයාගත්තා. අධිශීතකරණ ඇතුළේ ලිබ්බොක්කේ අධික ලවණ සාන්ද්‍රණය තියෙන තැන්වල ජීවත් නැහැ කියලා අපි හිතන්නේ ශුද්‍රජීවියෝ. හැබැයි මේවයි ඉන්නවා. අන්න ඒ අමුතුම කණ්ඩායමට අපි කියනවා ආඛ්‍යාවන් කියලා. ඒගොල්ලෝ මොනම ක්‍රමයකටවත් මරන්න බෑ. නේද? මේ ලෝකේ න්‍යෂ්ටික බෝම්බයක් උපුරලා විනාශලා ගියත් මේගොල්ලෝ ඉතුරු වෙනවා. එතනින් ස්ටාර්ට් එකක් ගනී ආපහු ලෝකේ. මේක හරි පුදුම ජීවි කණ්ඩායම. හැබැයි වාසනාවට අපට ලෙඩ දාන්නේ නැහැ. කියන්නේ ව්‍යාධි ජනකයෝ නෙවෙයි. හරිද? ඔන්න එහෙනම් ඒගොල්ලොත් සුත්‍ර ජීවියෝ. හරි? දැන් යුකැරියා කියන කොටස මම නැවත බෙදනවා. මේක බෙදාගෙන යනවා පහළට. මේක බෙදනවා මෙතනින් ඔය ගානට නවත්තන්න. බෙදනවා. අර මම මුලින් කියපු වචන ටිකක් තිබුණා. මොකද්ද? මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගයි, ඇනිමාලියා, ප්ලාන්ටේ කියලා ඉංග්‍රීසි වචන ටිකක්. මම ඒවා සිංහලයට හරවලා ලියනවා. ප්‍රොටිස්ටා කියලා. මොනෙරා අයින් කරනවා. මොනෙරා අයින් වෙලා දැන් මෙතන ඉන්නවා මොනෙරාවන්. හරි? ප්‍රොටිස්ටා කියලා කොටසට බෙදනවා. ඊළඟට බෙදනවා දිලීර. ඊළඟට බෙදනවා ශාක. ඊළඟට ගන්නවා සතු. කියනවාද?
මගේ ඉගෙන ගත්තු ළමයි කියනවා ඇති ෂුවරටම. කියන්න පුතේ මොනවද? කවුද කියන්නේ? fungi කියන්නේ protista fungi කියලාත් කියනව නේද? ඔව්. ශාක සතුන්. හරි. right. ඔයගොල්ලෝ මේවට කියන ඇනිමාලියා කියලා මේවට කියනවා ප්ලාන්ටේ කියලා. හරි නේද? right good. ඔන්න ඉගෙන ගත්ත ළමයා ගාව ඒක ඔළුවේ තියෙනවා. මේක එච්චර අමාරු කාරණාවක් නෙවෙයි. protista fungi animalia plantae. animals කියලා කියන්නේ සතුන්ට. animals ලා කියලා කියන සතුන් animals. ඒතර animalia plant කියනවනේ ගස් වලට. ඒක plantae. fungi කියලා කියනවනේ අපි. ඒ fungi දිලීර. protista කියලා කොටසක් ඉන්නවා. දැන් මෙතනින් මේ දිලීර කියන්නේ තනිකරම ශුද්‍ර ජීවීන්ද නැද්ද? මගේ ළමයි නම් කියයි නෑ සර් කියලා. මගේ පන්තියෙන් ළමයි නම් දන්නවා. මේ දිලීර කිව්වට දරුවෝ දිලීර වලින් කොටසක් ශුද්‍රයි. තවත් කොටසක් පේනවා. ඒ කියන්නේ පියවි හැට පේනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. පුස් බැඳීමට හේතු වන පුස්පැදීමට හේතු වන මම මේ පොඩි රූපයක් හොයන්නේ ඔයගොල්ලන්ට අපි ගමු මෙන්න ඊස්ට් ගමුකෝ මේ තියෙන්නේ මේ ඊස්ට් පිඟානක දාලා තියෙන්නේ ඊස්ට් ඇට ගොඩක් පේනවා අපිට පේනවා කඩේට ගිහලා ගත්තොත් ඊස්ට් ටිකක් බේකරි එකකින් ඉල්ලා ගත්තොත් ඊස්ට් ඇඳක් පේනවා හැබැයි ඒවා ඒක ඊස්ට් ඇටයක් ඇතුලේ ඊස්ට් තියෙනවා ලක්ෂ ගාණක් තනි කරලා ඊස්ට් කෙනෙක් බැලුවොත් අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඊළඟට මෙන්න මේ පුස් පාම් පුස් කියලා කියනවා මේ පාම් පුස් වල පුස් අපිට පේනවා පුස් පැල්ලම පේනවා බිත්තිය පුස් කෑවොත් පේනවා හැමේ අලුවන් හැදුනොත් පේනවා ඒකත් පුස් වගේ ප්‍රභේදයක් තමයි රෙදි කෑල්ල පුස් කෑවොත් පේනවා හැබැයි දරුවෝ මේ රූපේ දිහා බලන්න මේකේ පුස් ටික පෙනුනට මේකෙන් අංශුවක් අරගෙන බැලුවොත් අපිට මේකේ තියෙන එක මියුක අපි කියන පුස්කණ්ඩ හේතු වන මියුක කියන එක ෆංගයි එක නැත්නම් ෆංගි කියලා අපි හඳුන්වන ද්‍රව්‍ය අපිට දකින්න හම්බෙන්නේ නැහැ පියවියයි. එයා මේ අන්වීක්ෂයෙන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මේ පෙන්වන්නේ අන්වීක්ෂීය රූපයක්. පැහැදිලිද? ඒතර දිලීර කියන ඒවා එහෙනම් අපිට පැහැදිලිවම වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද? පේන නොපෙනෙන. පේන දිලීර තියෙනවා හතු. හත්තක් සාමාන්‍යයෙන් පේනවනේ ඔයගොල්ලන්ට. ඔය හැදෙන අර හතු මේ හතු කියලා කොටන් හතු මේ අපි කැමරට ගේන හතු වර්ග නේද? මෂ්රූම් කියලා අපි ගේන්නේ. ඒවා පේනවා. ඒ දිලීරය. දිලීර හරි වැදගත් ආහාරයක්. ඊළඟට නොපෙනෙන දිලීරත් තියෙනවා. එහෙනම් ඔන්න දැන් අපිට උත්තරයක් හම්බුණා. පැහැදිලිනේ? ඊළඟ එක මේ දෙගොල්ලම පේනවා. මේ දෙගොල්ලම පේනවා. ඕකේ. හෙලෝ. හරි. ප්‍රශ්න තිබොත් අහන්න. මම පොඩ්ඩක් මේක කනේ ගාගෙන ඉන්නේ නැත්තේ මේක මේ දෙපාර මටත් මං කියප එක මට ඇහෙනකොට මට ටිකක් මේ ඔළුව ටිකක් කලබල වෙනවා. අවශ්‍ය වෙලාවට ඔයගොල්ලෝ කතා කරපුවාම මට සංඥාවක් ලැබෙනවා මම එතකොට කතා කරනවා ගැටලුවක් නැහැ. මෙන්න මේ ප්‍රොටිස්ටා කියන ආය දරුවෝ නැවත ගොඩවල් දෙකකට අපි බෙදනවා. හරිද? එහෙම නැවත ගොඩවල් දෙකකට බෙදනවා. ඒක ඇතුලේ ඉන්නවා ඇල්ගී කියලා කොටසක්. නැත්නම් ඇල්ගී කියලා අපි කියනවා. මේ වචනේ ප්‍රොනවුන්ස් කරනවා එක එක තැන්වල එක විදිහට ඇල්ගී ආදි වශයෙන් ෆංගි ෆංගායි එහෙමත් කියනවා. ඇල්ගී තව කොටසක් එකතු වෙනවා අපිට ප්‍රොටෝසෝවා. මෙන්න මේ දෙගොල්ලන්ගෙන් වෙනසක් තියෙනවා. මේ කියන්නේ මේගොල්ලෝ
නැවත ගොඩවල් දෙකකට බෙදනවා එක හේතුවක් මත. මොකද්ද හේතුව? මේගොල්ලෝ ආහාර නිපදවනවා. මේගොල්ලෝ ආහාර නිපදවන්නේ නැහැ. හැබැයි එකම ගොඩේ ඉන්නේ. එකම කණ්ඩායමේ. කට්ටියක් ඇල්ගේ ආහාර නිපදවනවා, ප්‍රොටෝසෝ ආහාර නිපදවන්නේ නැහැ. දැන් මේකට ඕන තරම් උදාහරණ ඔයගොල්ලෝ දන්නවා. ඇමීබා මම පස්සේ පෙන්නන්නම්. පැරමීසියම්, එව්ග්ලිනා, ප්ලාස්මෝඩියම් මේ සටහන පොඩක් ගොනු කරගත්තත් කමක් නැහැ. හරි? ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා මම මේ අර සතර ලියන්නම් නේද? පැරමීසියම් මේ වගේ අපි ලියා ගන්නවා. පැරමීසියම්, එව්ග්ලිනා මම පෙන්නන්න ඔයගලන්ට අවශ්‍ය නම් මේගොල්ලන්. එව්ග්ලිනා, ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා බෝඩේ ගොඩක් හෙලනවා පේනවද නෑනේ? තාම මේක වැඩ ඉවර නෑ. මේ වැඩ යන ගමන් තමයි ඔයගොල්ලන් පාඩමුත් යන්නේ කරගෙන ඈ. ආයෙත් උදේට ආයෙ වැඩ තියෙනවා. ආයෙ මේ වල්ලන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. මොකද මේ තිබුණු තැනින් වෙනස් තැනකට අපි ගත්තා ස්ටුඩියෝ එක. ඒකයි. එව්ග්ලිනා එතකොට තා මොනවාද? ප්ලාස්මෝඩියම් ඔය මැලේරියා පරපෝෂිතය. ප්ලාස්මෝඩියම් මේගොල්ලෝ මේ කට්ටිය කවුද? ප්‍රොටෝසෝවාවන්ට අයිති වෙන්නේ. එතකොට එහෙනම් මේගොල්ලෝ සියලු දෙනාම ඒක ශෛලිකයි. ඔක්කොම අන්වීක්ෂීයයි. අය කතා දෙකක් නෑ. එහෙනම් මේගොල්ලෝ අන්වීක්ෂයෙන් පේන්නේ. එහෙනම් ප්‍රොටෝසෝවා කියන්නේ කවුද? ශුද්‍ර ජීවියෙක්. ප්‍රොටෝසෝවාන්ට උදාහරණ මොනවද? ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා, ප්ලාස්මෝඩියම් කියලා මම දැන් හතරක් ලිව්වා ඔයගොල්ලන්ට. ඒතර ප්‍රොටෝසෝවාවන් කියලා කියන්නේ අන්වීක්ෂයෙන් බලන්න වෙන්නේ තනිවගත් කල පියවැසෙට නොපෙනෙන ජීවියෝ. හරි? ඔයගොල්ලන්ට මම හිතන්නේ මෙච්චර විස්තරාත්මකව ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. කොතනකින්වත් එහෙමත් කෙනෙක් මගේ අත්දැකීම් එක මම මේ පෙළගස්සගෙන යන්නේ නැත්තම් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳ අවස්ථාවක් මේ පාඩම අද මගහරනවර අහගන්න එක. ඊළඟ ඇල්ගී. ඇල්ගී කියලා කියන්නේ මෙතන ඉන්නවා අර දිලීර වගේම කතන්දරයක්. මොකද්ද? පෙනෙන නොපෙනෙන අය ඉන්නවා. පෙනෙන අයත් ඉන්නවා. මම ඔන්න මේගොල්ලෝ අපිට තරු ලකුණක් දාන්නම්. මොකද මේ පෙනෙන නොපෙනෙන කට්ටියට තරු ලකුණක් දැම්මා. මේගොල්ලෝ කොහොමද පේන්නේ? මේගොල්ලෝ පේන්නේ මේගොල්ලෝ පේන්නේ පියවි ඇසට තනිව ගත් කල. තනිව ගත් කල පියවි ඇසට පේන්නේ මේ තුන් දෙනා අනිවාර්යයෙන්ම බැක්ටීරියා, ආර්කියා, ප්‍රොටෝසෝවා. ඇල්ගී ගත්තොත් ඇල්ගී පේන ඇල්ගී තියෙනවා, නොපෙනෙන ඇල්ගී තියෙනවා. පේන ඇල්ගී සහ නොපෙනෙන ඇල්ගී ගත්තොත් එහෙම දැන් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ දකිනවා වෙරළ අයිනට ගියාම දිගට මෙහෙම වැල් වගේ හැදිච්ච නිකන් අමුතු පැලෑටියක් මේම තියෙනවා. ආපහු මෙතන මේම යනවා. ඔන්න ඔය වගේ නිකන් ජොයින්ට් වෙලා තියෙනවා. අන්න ජොයින්ට් වෙලා තිබුණාට එයා දිගයි උල්වා කියලා කියනවා. උල්වා පියවියට පේනවා. ඇල්ගී අතරින් උල්වා පියවියට පේනවා. දියසෙවල් පියවියට පේනවා. පෙරණ ඇල්ගී කියන්නේ එක සෛලිකයෙක්. හැබැයි ඒවා පියවියට පේනවා. ඒව නිකන් අර බද්ධ වෙලා ඉන්නේ මෙහෙම. සෛල ගොඩක් එකට එක බැඳිලා. ඒක නිසා ගොඩාක් එකට ඉන්නකොට අපිට පේනවා. හරි? නමුත් ඒගොල්ලෝ ස්වාධීන කට්ටිය. හරියට නිකන් මෙහෙම කෙනෙක් වගේ. අපි ගමු දෙන්නෙක් බද්ධ වෙලා උපදිනවා. මගෙත් එක බද්ධ වෙලා මේ පැත්තෙන් තව එක්කෙනෙක් ඉන්නවා. මම ලලිත්, එයා මලිත් කියමුකෝ. හරිද? මලිත් කැමති වෙන රස්සාවක් කරන්න. ලලිත් කැමති තව දෙයක් කරන්න. එතකොට හරි ප්‍රශ්නයක් නේද? එතනදී දෙන්න බද්ධ වෙලා ඉන්නවා. හැබැයි දෙන්න ස්වාධීනව තීරණ ගන්නවා. හරි පැටලෙවිල්ල. අරයා තනි තීරණයක් ගන්නවා, මෙයා තනි. එහෙම ඉන්දියාවේ ළමයිකුත් කණ්ඩායමකුත් දෙන්නෙකුත් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ඒතර මෙහෙම එක්කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා, අනිත් එක්කෙනා ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්නවා. දෙන්න මේ ෂෙයා කර ගන්නවා කාලය, පාසුකම් ටික. ඒ නිසා ළමෝ එහෙම මේ ඇල්ගී ප්‍රභේද තියෙනවා. මෙහෙම තනියෙන් ජීවත් වෙනවා.
හැබැයි තව කෙනෙක් එක්ක ඇලිලත් ඉන්නවා මේක. මෙයයි මෙයයි අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙන්නේ මේ ඇලිලා ඉන්න එක විතරයි. ඒක ඒගොල්ලන්ගේ වාසියට. නැත්තම් ගහගෙන යනවනේ. ඔක්කොම එකට ඉන්නකොට පොදියට ඉන්නකොට ගහගෙන යන්නේ නැහැ වතුරේ. දියසෙවෙල්. රයිට්? එයාදර කොහේ හරි එක තැනක ඇල්ලලා ඔය ඉන්නවා. ඒව නැති වුණාම ඒව ඇරුණම පියවිය හැට පේන්නේ නැති ජීවි කොටසකුත් ඉන්නවා. ක්ලැමිඩෝමොනාස්. මම මෙතන ලියන එක්කෙනෙක් ලියන්න මේ ඉඩ ප්‍රශ්න නිසා ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස් කියන්නේ ඔයගොල්ලන්ගේ අර වතුර කොළ පාට කරන්න හේතු වෙච්ච වතුර කොළ පාට කරන්නේ ඔයගොල්ලන්ගේ වැව් පොකුණු වලේම බේරේ වැවේ වතුර කොළ පාට වෙන්නේ මේ ක්ලැමිඩෝමොනාස් නිසා. ඒගොල්ලෝ වතුර ටිකක් අතට දැම්මලු ක්ලැමිඩෝමොනාස් පේන්නේ නැහැ. දියසෙවල් ගත්තට පෙනුනට වතුර ටිකක් ගත්තට පේන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ එහෙනම් ක්ලැමිඩෝමොනාස් කියන්නේ මොකද්ද? ශුද්ධ ජීවියෙක්. ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. හැබැයි ඒකේ අර තරු ලකුණු දානවා මොකද්ද? පෙනෙන අයත් ඉන්නවා, නොපෙනෙන අයත් ඉන්නවා. රයිට්. දැන් එහෙනම් කියන්න බලන්න ශුද්ධ ජීවීන් සඳහා උදාහරණ ටිකක් ලියමු. බැක්ටීරියා, ආර්කියාවන්, ප්‍රොටෝසෝවාවන්, දිලීර වලින් කොටසක්, ඇල්ගී වලින් කොටසක්. අය පාරක් කියවන්න මම අහගෙන ඉන්නම් ඕන්න ඉතින්. කතා කරනවා නම් මම අහගෙන ඉන්නම්. කියමු මගෙත් එක්ක ඇඟිල්ල තිබ්බම හැමෝම කියන්න 1 2 3 බැක්ටීරියා හැමෝම ආර්කියාවන් ප්‍රොටෝසෝවාවන් ඇල්ගී වලින් කොටසක් දිලීර වලින් කොටසක්. ඒ කොටසක් කිව්වේ කොටසක් පේනවා. කොටසක් පේන්නේ නැහැ. දැන් පේන අයගෙන්නේ අපිට පේන අයගෙන් එච්චර අපිට පේන අය ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. නොපෙනෙන අය ගැන අපිට දැන් හිතන්න වෙලා තියෙනවා. එතකොට මේකේ කොහෙවත් යනක වෛරස් කියලා ලියුණාද දරුවෝ? නැහැ. ඒ කියන්නේ වෛරස් එන මේ ජීවීන් වර්ගීකරණයට අයිති නැහැ. පැහැදිලි නේද? හොඳටම පැහැදිලි. හරි? රයිට්. දැන් එහෙමනම් අපි ටිකක් කරමු මේ පැත්තට. දැන් මම ඉස්සෙල්ලා උගන්වන්න ගිය කොටසට මම එන්නම් ආපහු. මෙතන තියෙනවා මේ වෛරස් එක දැන් අපි අයින් කරන්න ඕන මෙතනින්. ඇයි? මම මේ දාපු වෛරස් එක දැන් ඕගොල්ලන්ගේ මම වෙන විදිහකින් මේක අහන්න හිතන් හිටියේ. දැන් ඒක ඕනේ නෑ. අපි ඒක අයින් කළා දාලා පටන් ගමු. දැන් එහෙනම් මේකට තව එකතු කරන්න දේවල් දන්නවා. කමන්නේ පොඩි කැලලක් තියෙන තීච්චාවේ ඈ. ශුද්‍ර ජීවීන් කියලා ගත්තේ කවුද? එකක් ඇල්ගී, දෙවෙනි එක දිලීර වලින් කොටසක්, ප්‍රොටෝසෝවා අර උඩ දෙකේ ඇල්ගේ සහ දිලීර වලින් කොටස්, ප්‍රොටෝසෝවා, බැක්ටීරියා. එහෙනම් තව එක වචනයක් දාත් එක මෙතෙන්ට ආර්කියාවන්. හරි ඒක ඔයගොල්ලෝ දාන්න. ඇල්ගේ වලින් කොටසක්, දිලීර වලින් කොටසක්, ප්‍රොටෝසෝවාවන් සියල්ලම, බැක්ටීරියාවන් සියල්ලම. අපි බලමු දැන් ඇල්ගී වලට පොදු ලක්ෂණ. ඔන්න මිරිදිය හෝ කරදිය වල පරිසරවල වැඩෙනවා. වතුරේ ජීවත් වෙන්නේ ඒගොල්ලෝ ඇල්ගේ. වතුරේ ජීවත් වෙන්නේ ඇල්ගේ. ආහාර නිපදවා ගන්නවා. ඒකසෛලික මෙන්ම බහුසෛලිකවද ජීවත් වෙනවා. හරි? ඒකසෛලිකව ඉන්නවා. බහුසෛලික ජීවත් වුණාට එකට බැඳිලා හිටියට ස්වාධීනව ජීවත් වෙනවා ඒගොල්ලෝ. බහුසෛලික වුණාට. හරිත ප්‍රදේශ අඩංගු වීම සුවිශේෂී ලක්ෂණයක්. ඒ කියන්නේ ආහාර නිපදවනවා. ඒක තමයි වැදගත්ම ලක්ෂණය. ඊළඟට අපි නෝ තව ඉස්සරහට යමු. ඒ නිසාම ස්වයංපෝෂී ජීවි විශේෂයක්. ඔන්න ඇල්ගේ ගැන ඔයගොල්ලන්ට යමක් කියන්න පුළුවන් නේද දැන්? ඇල්ගේ කියන්නේ මොකද්ද? මිරිදිය සහ කරදියේ ජීවත් වෙනවා. ඒක සෛලිකයි කියලා ලියාගත්තට කමන්නේ. බහුසෛලික වුණත් අර සෛලයේ ස්වාධීනව ජීවත් වෙන්නේ. හරිත ප්‍රදේශ අඩංගු වීම සුවිශේෂීකරණක්. ඒ නිසා ඒගොල්ලෝ ආහාර නිපදවනවා. ඒගොල්ලෝ ස්වයංපෝෂී වෙනවා. අපි මුහුදු වනාන්තර කියලා කියන්නේ ඇල්ගී වලට. මුහුදු වල වනාන්තර වගේ තියෙනවා ඇල්ගී. මට වීඩියෝ එකක් ගන්න අමතක වුණා ඒක. හරි?
අපි ඊළඟට බලමු. මේ ඉන්නේ ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස්ගේ සජීවීකృత සමහර පෙන්වන්න පුළුවන් වෙයි. right. ක්ලැමිඩෝමොනාස්. ඊළඟට මේ ඉන්නේ පේනේවා. වතුරට ජීවත් වෙන මුහුදු වනාන්තර වශයෙන් ජීවත් වෙන ලැමිනේරියා වගේ මේවා නිකන් කැමරා එකකින් ෆොටෝ එකක් ගත්ත එකක් මේ තියෙනවා පේනවා. මම කියන්නේ අර ක්ලැමිඩෝමොනාස් පේන්නේ නැහැ. මෙයාම පේනවා. ස්පයිරෝගයිඩා මේ තියෙන දියසෙවිල් කියන ඒවා. පේනවා. නේද? right. ක්ලැඩෝෆෝරා මේවත් මේ වතුර යට හැදෙන පැලෑටියක් ක්ලැඩෝෆෝරා මේ පේනවා. ක්ලොස්ට්‍රිඩියම් මෙයා පේන්නේ නැහැ. මෙයා අන්වීක්ෂයෙන් බලන්න ඕන. ක්ලොස්ට්‍රිඩියම් කියන එක නම අන්වීක්ෂයෙන් බලන්න ඕන. පේන්නේ නැහැ. හරි ඊළඟ දිලීර වලට යනවා ඊස්ට්. බලන්නකෝ. ඊස්ට් මේ ඊස්ට් වල සෛලය. බොහෝ විට අර ජෝඩුවක් ලොකු කුඩා දෙකක් එකට පිහිටන්නේ තන. පාම්පුස් දිලීරයක්. ෆංගි කියලා තියෙන්නේ. ලියා ගන්න එහෙම ඕන නැහැ කියලා මම පොඩක් කාලේ දෙන්නේ ඈ. එක පුස්වල ජීවියා තමයි මියුක. මියුක. ෆංගි කියලා අපි කියවනේ මියුක. පාම්පුස් හරි. දිලීර වල පොදු ලක්ෂණ. දිලීර කියන්නේ මහා අමුතු జాතියක් ඈ. දිලීරේ කියන්නේ මහා අමුතු జాතියක්. දැන් සාමාන්‍යයෙන් දිලීරයකට උපස්තරයක් ඕන. ඒ කියන්නේ මතු පිටක් ඕන. ඒ මතු පිට තෙත බිත්තියක් වෙන්න පුළුවන්. දි รา යන ලී කොටයක් වෙන්න පුළුවන්. මරුණු සතෙකුගේ දේහයක් වෙන්න පුළුවන්. පාම් පෙත්තක් වගේ ආහාරයක් වෙන්න පුළුවන්. ගස් ලැබු වගේ ඉදිලා වැඩි විච්ච. ඊළඟට බත් ටිකක් වෙන්න පුළුවන්. මස් මාළු වෙලා තීච්ච හට්ටියක් ගෙදර අමතක වෙලා ගමනක් ගිහිල්ලා සති කිනවල පුස්කාලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන් කිරි හට්ටියක් විශේෂයෙන් මතු පිට. කිරි හට්ටිය වල පුස් තියෙන ගොඩාරියක්. ඊළඟට අපේ හමක් වෙන්න පුළුවන්. හමේ ඇති වෙන අලුහම්. හම ඊළඟට අපේ හම යට මේ ඔළුවේ කොණ්ඩෙට යට තියෙන හමට යට හම යට ස්තරය සුත ජීවීන් ජීවත් වෙන දිලීර ජීවත් වෙනවා. ඒකට තමයි අර කොණ්ඩේ මෙහෙම පොකුරු පොකුරු ගැලවිලා යන්නේ. මොකක්ද ඒකට කියන්නේ ගමේ භාෂාවෙන් කියන්නේ කවුද කනවා කියලා. මොකද්ද උඳු ගොව්ව කනවා කියලා. උඳු ගොව්ව කනවා කියන්නේ දිලීරයා. එයා කෙලින්ම නිකන් කොණ්ඩේ ගලවලාම දානවා. ඒ කියන්නේ කොණ්ඩේ හරිය ජීර්ණය කරනවා මුල හරිය. ගැලවිලා නෙමෙයි අල්ලමු ගමන් ටොස් කරලා ගුඩියක් ගැලවිලා එනවා. උදේට. පනාවල පියනකොට බලනකොට එක තැනක ගුලියක් නැති වෙනවා. ඒක එයාගේ ලක්ෂණයක්. මොකද එයාට හේතුව එයා ජීවත් වෙන තැනට යවනවා ළමයි මෙහෙම දැලක්. ජීවත් වෙන මතු පිටට යවනවා මෙහෙම දැලක්. දැලක් ජාලය කියලා අපි කියන්නේ විද්‍යාවේදී කියන්නේ මයිසීලියම කියලා. ඔය දැල යවලා එයා කරන්නේ ඒකෙන් රසායනික ද්‍රව්‍ය යවලා ජීර්ණය කරනවා. ඒ ඉන්න මතු පිට ජීර්ණය කළා උරා ගන්නවා. ඒක නිසානේ රෙඩ් එක පුස් කෑවොත් පාට නැති වෙන්නේ. මොකද පාට වල ටික ඔක්කොම එයා ජීර්ණය කළා ඉවරයි. පාටනේ ආයේ පුස් කාප් එකක් කවදාවත් පරණ වර්ණය ගන්න බෑ. තේරෙනවනේ? දැන් හොද්දක් වැටිලා මොන හරි වුණොත් නම් පරණ වර්ණ එනවා. පුස් කෑවොත් වර්ණය නැති වෙනවා. ඒක තමයි මේ කෙඳිවල තිබිච්ච ඩයි එක එයාගේ පෝෂණයක් වශයෙන් උරා ගන්නවා. දැන් හැම මත පිට අලුහම් ආවම සුදු පුල්ලියක් එනවා. හේතුව හැම මත පිට තියෙන සෛල මත එයා දිලිර ජාලය වපුරලා දැලක් වපුරලා ඒක දිරවලා උරා ගන්නවා. කිරිහට්ටිය බලන්න මේව ඇතුලේ යනවා දැල වගේ. ගිහිල්ලා අවසානයේ පෝෂණය උරා ගන්නවා. ගොඩාක් අර කිරිවල තෙල් තිබුණොත් දැකලා ඉතින් උඩ තෙල් තට්ටු තියෙන්නේ. ඔය තෙල් තට්ටුව තමයි දිලිර හොඳට වැඩෙන්නේ. හිතාගන්න බෑ සමහර තැන්. දැන් ඕගොල්ලන්ගේ තාත්තලාගේ අම්මලාගේ කුරුලා හැම තිබුණොත් මේ කළු පාට ගුලිය වගේ තියෙන තරම් මිරිකලා බලන්න. ඒවෙත් එනවා මෙහෙම පොඩි කරලා බැලුවම අමුතු සුවඳක් තියෙන මොකද්ද? දිලිර. ඊළඟ ඔයගොල්ලෝ ඒකේ තව ප්‍රයෝජන ගන්නවා පැත්තකින් තියමු කේ ගැන. හරි. දැන් හරිතප්‍රද කොහෙත්ම නැහැ. ඒ කියන්නේ ආහාර නිපදවන්නේ නැහැ. එහෙනම් ටක් ගාලා අපිට කියන්න පුළුවන් මොකද්ද? විෂම පෝෂී. විෂම පෝෂී. ආහාර නිපදවන්නේ නැහැ. ඊළඟට තව එකක්. එබැවින් විෂම පෝෂී වෙනවා.
ඒ විෂමපෝෂී භාවයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මෘතෝපජීවී. තව එකක් තමයි පරපෝෂී. දැන් ළමයි මෘතෝපජීවී කියලා කියන්නේ මෘත කියන්නේ මොකද්ද? මෘත දේහය කියන්නේ මල දේහයක්නේ. මෘත ශරීරය කියන්නේ මෘත ශරීරය. මෘත නෙවෙයි ආ මෘත දේහය. මෘත දේහයක් මත ජීවත් වෙනවා නම් කියනවා මෘත දේහය උපස්තරය කරගෙන ජීවත් වෙනවා නම් අපි කියනවා මෘත උප නැත්නම් කියනවා මෘතෝපජීවීන් කියලා. මෘත දේහයක් උපස්තරය කරගෙන ජීවත් වෙනවා. මල දේහයක් මත ජීවත් වෙනවා. උපස්තරය කරගත්ත එක තමයි උප කියලා නම් තියෙන්නේ. මෘතෝප. පරපෝෂී කියන්නේ සමහරලාට මේ අපේ ශරීරේ ජීවත් වෙනවා. දැන් ඕගලන්ට දොස්තර මහත්තුරු බෙහෙත් ගන්න ගියාම කට අරින්න කියලා අර මේ බලලා සමහර ෆංගස් දිලීර වර්ග මේ උගුරේ ආසාදනය කරලා තියෙනවා. එයා අහනවා පොඩි කහපාට කැප්සූල් එකක් දෙනින් ගමන් මේ ඔයාට බෙහෙත් මුකුත් ඇලර්ජි වෙනවද කියලා. ඒ කියන්නේ අර ගෙන්දගම් සහිත බෙහෙත් වර්ග එයාට ඇලර්ජි වෙනවද කියලා අහනවා. එහෙම ඇලර්ජි වෙනවා කියන්නේ අසාත්මික වෙනවා ඇඟ විරෝධතාවයක් දක්වනවද කියලා අහනවා. එහෙම ඕක කිව්වොත් දෙන්නේ නැහැ යාට බෙහෙත් නැත්තම් දෙනවා. මොකද අර දිලීර නසන්න. ඒක පස්සේ අතරම දිලීර ගන්නේ නේද? ඊළඟට ඒකසෛලික මෙන්ම සූත්‍රිකා ලෙස දාමු වෙනවා. ඒකසෛලික අර ඊස්ට් ඒකසෛලයක් වශයෙන් තිබ්බා සූත්‍රිකා වශයෙන් අපි මියුකරල් එහෙම දැක්කා. ඊළඟට ඒකේ විශේෂම දේ තමයි සෛලයේ වටේ හැදිලා තියෙන දැන් සාමාන්‍යයෙන් ළමයි ශාකවල සෛල බිත්ති කියලා જાතියක් තියෙනවා. සෛලයේ වටා. සෛලයේ වටා සෛල බිත්තිය. ඒ සෛල බිත්තිය හැදෙන්නේ සෙලියුලෝස් කියලා සංඝටකයකින්. හැබැයි දිලීරවල අඳුර ගන්න ලේසි කයිටින් කියලා සංයෝගයකින් හැදිලා තියෙන්නේ. එහෙනම් සියලුම දිලීරවල සෛල බිත්තිය කයිටින් වලින් සැකසෙලා තියෙනවා. මේ දාගෙන ඉන්නේ ඔයගොල්ලෝ මොන හරි ලියනවා නම් ලියා ගන්න. පැහැදිලිද? මම කියන දේ අහගෙන අවශ්‍ය දෙයක් ලියා ගන්න. හරිත ප්‍රද කොහෙත්ම නැත. එබැවින් විෂම පෝෂී වේ. ඒකසෛලික මෙන්ම සූත්‍රිකා ලෙස දහමුවේ කයිටින් ද්‍රව්‍ය සෛල ද්‍රව්‍ය සෛල බිත්ති මත බැදී ඝන වී ඇත. ඒ කියන්නේ සෛල බිත්තිය හැදිලා තියෙන කයිටින් නැමැති ද්‍රව්‍යයකින්. දැන් දිලීර ගැනත් යමක් දන්නවා. නේ? හරි ලේසි මේ පාඩම ඉගෙන ගන්න එක මෙහෙම. හරි. බීජාණු මගින් බෝ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බීජ මගින් බෝ වෙන්නේ නැහැ. බීජ මගින් බෝ වෙන්නේ මොනවද? ශාකනේ. ශාක බීජ මගින් බෝ වෙන්නේ. මේගොල්ලෝ බෝ වෙන්නේ බීජාණු වලින්. හත් එක කුඩය වගේ කොටස ගත්තම ඒකේ යටපැත්තේ හැදෙනවා බීජාණු ලක්ෂ ගණන්. මෙහෙම කළා තට්ටුවක් දැපෙටිය හුළඟ යනවා ඕ ගාලා. පිටි වගේ පවුඩර් එක වගේ. චුටි චුටි බීජාණු. ඒවා ගිහලා වැටෙනකොට එක තැන වැටෙනවා දහස් ගණන්. උදේට වැස්සෙන් පස්සේ පිපෙනවා හතු පිපෙන්නාසේ කියලානේ කියන්නේ. හතු පිපෙන්නාසේ කියන්නේ මොකද්ද? දිලීරේ හත අර හතු ඇගැරිකුස් අපි කියන්නේ හතු වර්ග තියෙනවානේ මොකද්ද මේ? සාමාන්‍ය බිම්මල් කියලා කියන්නේ. බිම්මල් පිපෙනවා හතු වගේ කියලා. කියන්නේ එකපාරම ඔක්කොම හැදෙනවා. එයාගේ ලක්ෂණයක්. බීජාණු දහස් ගණනක් කියලා උදාහරණයක්. එයා එක විට බෝ වෙනවා. right. දැන් ඊළඟට එනවා අපි ඇමීබාවෙකුට. මේ කවුරු ගැනද කතා කරන්නේ? තා බැක්ටීරියා වලට ගියේ නෑ. දිලීර ගැන කතා කරා. ප්‍රොටෝසෝවා ගැන කතා කරා නේද කලින්? දිලීර ගැන කතා කරා, ප්‍රොටෝසෝවන් ගැන කතා කරා. නෑනේ? ප්‍රොටෝසෝවන් ගැන ඇල්ගි ගැන කතා කරා නේද? හරි. මම මේ කල්පනා කරන්නේ මොකද්ද කියලා. දැන් මේක අපි ඇල්ගි ඕනේ නෑ. මෙතන අපි ඇල්ගි ඉවර කරා. දිලීර ඉවර කරා. අර සටහනේ ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ මම දිලීරයි ඇල්ගේ ඉවර කරා. ඉස්සෙල්ලාම ඇල්ගේ දැන් දිලීර. දැන් අපි යනවා ප්‍රොටෝසෝවාවන්ට. කවුද? ඇමීබාවන්ට. මේ ඇමීබාව නේද? ඇමීබා කියන ජීවියා. මේ ප්‍රොටෝසෝවාවේ. මෙයාට නිශ්චිත හැඩයක් නැහැ. හරි? මේ පෙරමීසියම්. සපත්තු වඩියක් වගේ. වටේ බලන්න හොඳට කශිකා ටිකක් තියෙන යාගේ. සංචරණය කරන්නේ ඒ වගේ. මේ ඉන්නේ සැබෑ රූපයක්. පරිමිස අර කැඳපු එකක් මේක හැබෑ රූපයක්. මම වීඩියෝකුත් පෙන්නන්නම්. මේ ප්ලාස්මෝඩියම්. ප්ලාස්මෝඩියම් කියලා පෙන්වුවට මේක මේ රතු කොටස නෙමෙයි. ඔය
තද කළු තිත් වගේ පේන්නේ ප්ලාස්මෝඩියම්. මොකද මේ සෛලය ඇතුළට රිංගලා අපේ රතු රුධිරාණු ඇතුළට ගිහිල්ලා රතු රුධිරාණු පුපුරනවා. අර වෛරස් එකක් වගේ. වෛරස් වගේ හැබැයි ඒගොල්ලන්ට අයිති වෙන්නේ නැහැ. වෛරස් කියන්නේ අජීවීනේ. මෙයා එන්නේ අපට මැලේරියා මදුරුව හරහා. මැලේරියා මදුරුව ඇවිල්ලා විදලා එයා මොකද කරන්නේ? විදපු තැන ලේ කැටි ගහනවනේ. නේද? මෙහෙම අතට මෙහෙම විද්දට පස්සේ උට ලේ බොන්න විදියක් නැහැ. එතන ලේ කැටි ගහනවා. අපේ ඇඟේ තියෙන සිස්ටම් එක. මොකද කරන්නේ? කැටි ගහන එක වළක්වන්න කෙල ටිකක් දානවා. උගේ කේටේ ටිකක් ඇතුල් කරනවා. කේටේ තියෙන ප්‍රතිකැටිකාරක කියලා ද්‍රව්‍යයක්. කැටි ගැසීම වළක්වන එක. දැන් මොකද වෙන්නේ? අන්න ඒකෙන් තමයි කසන්නේ. ඒ හරි කසනවා, ඉදිමෙනවා, සමාඩ වෙන්නේ මදුරු කෑම. ඒ හේතුව ඒක. එයා දාන කෙලත් එක්ක අපේ ඇඟට ඇතුල් වෙනවා ප්ලාස්මෝඩියම් වයිවැක්ස්. ප්ලාස්මෝඩියම් කියන්නේ මැලේරියා පරපෝෂිතය. එයා ගිහිල්ලා රතු රුධිරාණු අස්සට රිංගනවා. රතු රුධිරාණු ඇතුළට රිංගලා රතු රුධිරාණුවේ තියෙන ඇතුළේ ඉඳගෙන එයාගේ වර්ගය ආපෝ කරනවා. ප්‍රගුණණය වෙනවා. අන්තිමට එක වෙලා එකපාර මොකද කරන්නේ? රතු රුධිරාණු පුපුරගෙන මේ දාස් ගානක් එළියට එනවා. ඒ දාස් ගානම ගිහිල්ලා තව රතු රුධිරාණු දහස් ගානට ඇතුල් වෙනවා. දෙවෙනි ස්ටෙප් එකේදී. එකක් ආවොත් ඇති. ටික පැය කිහිපයක් යනකොට ඒ ප්‍රොටෝසෝවා නැත්නම් අපි කියන ප්ලාස්මෝඩියම් වයිවැක්ස් අපේ ශරීරයේ රතු රුධිරාණු දහස් ගානට ඇතුල් වෙනවා. ඕම ට්‍රිප් දෙකක් තුනක් යනකොට රතු රුධිරාණු එකපාරම විනාශ වෙච්ච ගමන් අපිට මොකද වෙන්නේ? කියන බලන්න. රතු රුධිරාණු එකපාරම මෙයා වෙච්ච ගමන් විනාශ වෙච්ච ගමන් අපිට මොකද වෙන්නේ? අපේ රතු රුධිරාණු තමයි ළමයි අපිට අවශ්‍ය ශක්තිය ලබා ගන්න අවශ්‍ය ඔක්සිජන් ගෙනියන්නේ. ඒතකොට රතු රුධිරාණු එකපාරම දාස් ගානක් විනාශ වෙච්ච ගමන් අපේ ඔක්සිජන් සැපෙවුම ටක් ගාලා කඩාගෙන වැටෙනවා. ඇඟ ඇතුලේ ඔක්සිජන් ගෙනියන්න කට්ටිය නෑ. මොකද ගෙනියන්නේ රතු රුධිරාණුනේ. පෙනහල්ලේ ඉඳලා ශරීරයේ හැමතැනටම රුධිරයේ ඔක්සිජන් ගෙනියන්නේ රතු රුධිරාණු. දැන් මැලේරියා පරපෝෂිතය රතු රුධිරාණු අස්සට ගිහිල්ලා පුපුරවුවා. දහස් ගානක් අයිලට ආව. තව සෛල දහස් ගානට ගියා. ඒව පුපුරුවා. සෛල ලක්ෂ ගානට ගියා. ලක්ෂ ගානක් පුපුරනවත් එක්කම අපේ ඔක්සිජන් පරිවහනය බිඳ වැටෙනවා. එතකොට අපි ගිරි ගාලා වෙවුලනවා. වෙවුල්ලා උනේනවා. වෙවුලීමෙන් උනේනවා නම් සාලවල උන කියන්නේ වෙවුල ගඩ ගාලා උනේනවා නම් අන්න මැලේරියා. පැහැදිලිද? ඒක බොහොම සරල පරීක්ෂණයකින් අඳුර ගන්න පුළුවන්. ඒ මැලේරියා පරපෝෂිතය. ඒක ප්ලාස්මෝඩියම් කියලා කියනවා. ඉතින් කවුද? මැලේරියාව, එන්ටැමීබා මේ අපි රෝග ටිකක් ගැන කතා කරන්න හදන්නේ. ඇමීබයිසියා කියලා ලෙඩක් හදනමයි කියලා අපි ඒක පොඩක් එතනින් අයින් වෙමු. දැන් ඊළඟට අපිට මේ ප්‍රොටෝසෝවාවන්ට පොදු ලක්ෂණ වලට මම එන්න උත්සාහ කරලා ඇවිල්ලා තියෙන්නේ නේද? අර ඒ බලන්න හිටියේ. ප්‍රොටෝසෝවාවන්ගේ පොදු ලක්ෂණ. කියන්නේ ඇමීබා වගේ, පැරමීසියම්ගේ, එයුග්ලිනාගේ, ප්ලාස්මෝඩියම්ගේ පොදු ලක්ෂණ. අර ලයිස්ට් මතක නෙලෙව්වා. ප්‍රොටෝසෝවා කියලා ඇමීබා, පැරමීසියම්, එයුග්ලිනා, ප්ලාස්මෝඩියම් කියලා. ඒගොල්ලන්ගේ පොදු ලක්ෂණ ටික දැන් කියන්න යන්නේ. බලන්න පළවෙනි එක. බොහෝ විට ඒක සෛලිකය. ඇත්තට මේක සෛලිකයි. කලාතුරකින් අර එකට බැඳිලා හිටියොත් මිස මෙයා ඒක සෛලිකයි. බොහෝ විට කියන වචනේ අයින් කරත් කමක් නැහැ. ඔයගොල්ලන්ගේ මට්ටමේදී ඒක සෛලිකයි කියන වචනේ කිව්වම ඇති. විෂම පෝෂයෙන්. මොකද කැම ගන්නෙ පිටින්. ඒ කියන්නේ කඩේට කියලා කියනවද? නැහැ. කොහෙද ගන්නෙ? එයා ජීවත් වෙන පරිසරයෙන්. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. මෙන්න මේක බලන්න මේ මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. ගත්තා. මම ඉස්සෙල්ලා පන්තියට ගත්තු 6 ශ්‍රේණියට ගත්තු වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්නකෝ. බලමු ඔයාලට තේරෙයි. මේ ඉන්නේ මෙතන ඉන්නවා ඇමීබා eats two paramecium. sorry. මම මේක පොඩ්ඩක් නතර කරන්නම්. පැහැදිලි කරලා දෙන්න. නැත්තම් බැරි වෙනවා. ඇමීබා මේක කියනවා ඇමීබා eats
two paramecia. එතන පැරමීසියාවන් දෙන්නෙක්ව කනවලු ඇමීබා. නේද? it's right. අපිට ඉස්සර. දැන් මේකේ මේ රූපයේ මෙන්න මේ පේන කොටස. මම අත තියලා පෙන්නන්නම් මෙන්න මේ ටික. මෙන්න මෙයා තමයි ඇමීබා. ඇමීබා තමයි මම මේ අත තියාගෙන යන්නේ. මෙයාට නිශ්චිත හැඩයක් තියෙනවද? කියන්න බලන්න. මේම අත තියාගෙන යන්නේ ඇමීබා. මේ සපත්තු හැඩයට මෙතන ඉන්නේ පැරමීසියම්. පැරමීසියම් වල දෙන්නෙක් එනවා ඇමීබා ගලාගෙන ඉන්නේ. එයාගේ දේහයට දැන් අපිට පුළුවන් ද මෙහෙම ගිහිල්ලා යනකොට වීදුරුවක් හම්බුනාම වීදුරුවෙන් අපි දෙබෑ වෙලා ගිහිල්ලා ඉවරුනාම ආපහු ජෝඩු වෙලා යන්නේ. අපි කේතක් තියෙනවා කේත ළඟට ගියාම අපි කැපීගෙන යනවා එහා පැත්තට ගියාම ආපහු එකතු වෙනවා. පුළුවන් ද යන්නේ? පුළුවන් චිත්‍රපටවල නන්නේ. එහෙම බෑ. බිත්තිය ළඟට යනවා බිත්තිය ළඟින් එහා පැත්තෙන් අපි ආයෙ මතු වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඇමීබාට හැකියාව තියෙනවා. ඇමීබා යනකොට හම්බෙන බාධකය එයා කොටු කරගන්නවා. ඒ කියන්නේ බාධකය ඉස්සරහ යමක් හම්බුනාම එයා ඒකෙදී මේක ඇතුළට දාගෙන මෙහෙන් ආපහු වා ගන්නවා. ආපහු ජෝඩු වෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම ගියාම මෙහෙම ගිහිල්ලා මෙයා වට කරගන්නවා. ආපහු මෙයාවත් වට කරනවා. දැන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා බොහොම ඕනාවෙන් ඔන්න වීඩියෝ එක දිහා. ඔන්න ඇමීබා යනවා. පැරමීසියම් වට වෙනවා. අන්න දැන් ඒ හරියට එකතු වෙනවා. අර බලන්න ආපහු එකතු වුණා. ඒක ලස්සනටම දකින්න පුළුවන් තැනක් තමයි මෙන්න මෙතන. මේ බලන්න. මෙන්න මේ ස්ථානේ මෙන්න මෙතන මෙන්න මේ ස්ථානේ බලන්න මම මේ කර්සර් එකෙන් පෙන්වන තැන මෙන්න මෙතන ජෝඩු වෙනවා. ආපහු මෙහෙන් ආපු කොටසයි මෙහෙන් ආපු කොටස එකතු වෙනවා. ඒකතල ජීවියෙක් හැදෙනවා. තනි ජීවියෙක්. හරි ආයෙ බලා ගන්නකෝ ඔයගොල්ලෝ. අන්න බලන්න සම්බන්ධ වුණා හැදුනා. දැන් පැරමීසියම් වල දෙන්න කාගේ ගේද ඉන්නේ? ඇමීබාගේ දේහය ඇතුලේ. තාම දන්නේ නැහැ. තාම දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. ඇමීබා ඉතින් ඔය ජොලි පැරමීසියම් ඉන්න ඕන්න දැන් තේරුම් ගත්තා. තමුන්ට අනතුරක් කියලා. දැන් දෙන්න දඟලනවා. හැබැයි නැගලුවට එළියට යන්න බෑ. කොටු වෙලා ඉන්නේ. දැන් මේගොල්ලෝ මැරිලා විනාශ වෙලා මේගොල්ලෝ ආහාරයක් බවට පත් වෙනවා පැරමීසියම්ගේ. ඇමීබාගේ sorry. ඇමීබාගේ. දැන් පැහැදිලිනේ? right. එහෙනම් ඔන්න එයාගේ ලක්ෂණය. හරි. අපි යමු මේ මම දැන් මෙන්න මේ පොතට පොඩ්ඩක් එන්න. පොත හම්බෙලා නැතුව ඇතිනේ ඔයගලන්ට. ශුද්‍ර ජීවීන් ගැන මෙන්න මේ කතා ටිකක් තියෙනවා. පොල් වතුර ටිකක් අරන් බලන්න අන්වීක්ෂයෙන්. ඒතර මේ පොල් වතුර නියදීක දැකීක ශුද්‍ර ජීවීන් පෙන්නනවා ඊස්ට්. පොල් වතුරේ ඉන්නේ කවුද? ඊස්ට්. ඒ කියන්නේ පොල් වතුර ටිකක් තියලා තිබ්බම හෙට වෙනකොට රා වෙනවා. නේද? පළතුරු සමානට කන්න ගන්නකොට කපලා තීච්ච එක හෙට වෙනකොට රා රහයි. තිත්ත රහයි. ඒ හේතුව මොකද්ද? ඊස්ට් ක්‍රියාත්මක වෙලා එයාගේ බෝවීමක් සිදු වෙලා ඒක ඇතුලේ. ඊළඟට මේ ඉන්නේ බැක්ටීරියා, ඊස්ට්, ඇල්ගේ විශේෂයක් වන ක්ලැමිඩෝමෝනාස්. ඔය මම උගන්වපු ටික මේ පොතේ තියෙන ටික. ඊට අමතරව දිලීර විශේෂයක් වන මියුක, ඇමීබා, පැරමීසියම්. දැන් අපි දැක්ක කට්ටිය. ඉතින් මුල්වරට ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළ ලද්දේ වර්ෂ 1674 දී ඇන්ටන් වෑන් ලීවන්හුක් නැමැති පුද්ගලයා නෙදර්ලන්ත ජාතිකයා විසින් සරල අන්වීක්ෂයක් නිපදවීමත් සමගම කියලා කියනවා. 1674 නේද? ඊට පස්සේ දැන් අපි ඔතෙන්ට එන්න හදන්නේ ශුද්‍ර ජීවීන් ටික අඳුරගෙන ඉවර වෙලා. දැන් මට මේ පොත අවශ්‍ය නැහැ. ආපහු මම එන්නම් මගේ පාඩමට. ප්‍රොටෝසෝවාගේ ලක්ෂණ. මොනවද අපි කිව්වේ? මෙතන නේද හිටියේ? ඔව් මේ ටික අපි කියන්න ගියා. බොහෝ විට එක සෛලිකය විෂම පෝෂීන් වෙනවා. එහෙනම් මේගොල්ලෝ කරදරකාරයෝ. ඇයි? කොහෙන් හරි කාගේ හරි මත යැපෙන්නේ. නේද? කවුරු හරි මත යැපෙනවා නම් කාට හරි කරදරයක් ඉතින්. අපි වගේ තමයි. අපි ගස් කොළන් විනාශ කරලා කනවා, සත්තු මරන් කනවා නේද? ඒ නිසා ඒ වගේ මේගොල්ලෝ විෂම පෝෂියෝ. ඉතින් වැඩි දිනෙක ජලයේ වාසය කරනවා. හැබැයි ජලයේ නොවන අවස්ථාවලුත් තියෙන්න පුළුවන් මේගොල්ලන් නිදහස් තැන්වල ජීවත් වෙන. සෛල බිත්ති නෑ. එහෙනම් ගස් වගේ නෙවෙයි. හරි? වැඩි දිනෙකට සංචරණ අවයව ඇත. ඒ කියන්නේ මේම ක්ලැමිඩෝමෝනාස්ට තියෙනවා කශිකා දෙකක්. කශිකා දෙකක් තියෙනවා ඉස්සරහා ඒක හොලවනවා.
ඒ වගේ මේගොල්ලන්ට තියෙනවා මේ sorry ප්‍රොටෝසෝවන් ගත්තොත් නේද? ලැමිනෝමොනස් අයිතින ඇල්ගි වලටනේ. ඔව් ඒක අයින් කරලා දාන්න. ප්‍රොටෝසෝවන් ගත්තොත් මේගොල්ලන්ට චලනය වීමේ උපක්‍රම තියෙනවා මොනවා හරි. පැරමීසියම් වටේ පොඩි කශිකා ටිකක් තියෙනවා. එහෙම තියෙනවා. right. ඊළඟට බැක්ටීරියා වලට. දැන් 9යි කාලයි වෙලාව. මට නැද්ද දැන්? තව ටිකක් කරමුද විනාඩි 5ක් විතර වගේ? හරි. බැක්ටීරියා. බැක්ටීරියා කියන්නේ අපිට පියවි ඇහැට පේන්නේ නැති ජීවියෙක්. බැක්ටීරියා පොදු ලක්ෂණ තියෙනවා. එයත් ඒකසෛලිකයි. හරි? ඊළඟට සෛල බිත්තියක්ද සමහර විට ඊට පිටින් ප්‍රාවර කොපුවක්ද තියෙනවා. මෙයාට ෂේප් වෙන්න ආරක්ෂා වෙන්න. බැක්ටීරියා වටේ සෛල බිත්තියකුයි කොපුවකුයි තියෙනවා. එච්චර ඒවා ලියා ගන්න ඕනේ නැහැ. සත්‍ය න්‍යාස්ති නැත කියලා කියනවා. ඒවා එච්චර හිතන්න එපා. න්‍යාස්ති ද්‍රව්‍ය පමණක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට කියන්නේ ප්‍රාග්න්‍යාස්ටිකයෝ කියලා. බැක්ටීරියාවන්ට සාමාන්‍යයෙන් කියන්නේ න්‍යාස්තියක් නැති අය කියලා. ප්‍රාග්න්‍යාස්ටිකයෝ කියන වචනයක් පාවිච්චි කරනවා. න්‍යාස්තියට පෙර අවස්ථාවේ. හරි? ස්වයං පෝෂීන් මෙන්න විෂම පෝෂීන් දැත කියලා මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා. සමහර අය බැක්ටීරියාව ආහාර නිපදවා ගන්නවා රසායනික සංශ්ලේෂණයෙන් කියලා. බෝවීම ද්විඛණ්ඩණයෙන් ඔක මම කියලා දෙන්නම්. ඒ කියන්නේ එක දෙක වෙනවා. එක දෙක වෙනවා. අපිට එහෙම බෑනේ. අපිට එක්කෙනා දෙන්න වෙන්න පුළුවන්ද? බෑනේ. කඩුවක් කරන් කැපුවොත් එimhe දෙන්නෙක් වෙනවද? නැහැ. අපේ වෙනම ක්‍රමයකට බෝ වෙන්නේ. මේක වල දෙකට කැඩිච්ච ගමන් දෙන්නේ. එහෙනම් එක දෙක වෙනවා, දෙක වෙනවා. දෙක ආය බෙදුණු ගමන් 4 වෙනවා. 4 8 වෙනවා, 8 16 වෙනවා, 16 32 වෙනවා. 32 64 වෙනවා, 64 128 වෙනවා, 128 256 වෙනවා, 256 512 වෙනවා. 512 1024 වෙනවා, 1024 2048 වෙනවා. 4096 වෙනවා. ඔහොම වැඩි වෙනවා. බලාගෙන ඉද්දි වැඩි වෙනවා. ඒක හරි වේගයෙන් සිද්ධ වෙනවා. හරි? දැන් අපිට ඒ ගැන අවශ්‍ය නැති නිසා මම පස්සේ ඒ ගැන කතා කරන්න හිතාගත්තා. දැන් අපි අද දවසේ මතක තියාගන්න මට දැන් අමතක වෙනව නැත්නම් එහෙම මොනවද කරේ කියලා. මම ඒකට සටහනක් තියාගන්නවා. අපි අද මොනවද කරේ? අද අපි ඉගෙන ගත්තා මොනවද? මතක් කරලා බලන්න. උඩේ උඩට දාගෙන වැඩක් නැහැ. සති දෙකෙන් මේ පාඩම ඉවරයි ඔයගොල්ලන්ට. සති දෙකක් තුනකට ඉවරයි. අද අපි ඉගෙන ගත්තා ශුද්‍ර ජීවීන් වර්ගීකරණය යටතේ අපි ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා. ශුද්‍ර ජීවීන් කියලා කවුද ඉගෙන ගත්තේ? කියන්න බලන්න. ඔව්. දැන් මතකයි. මොනවද? ඔව්. තනමිගත් කල පියවි ඇසට නොපෙනෙන. තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන. උදාහරණ වශයෙන් ගත්තොත් අපි ගත්තේ මොනවද? බැක්ටීරියා ගත්තා. මං කෙටියෙන් ලියන්න සම්පූර්ණයෙන් ලියන්නම්කෝ. බැක්ටීරියා ගත්තා. ඊට පස්සේ ආඛ්‍යාවන් ගත්ත අපිට කරදරයක් නැහැ කියලා කිව්වා. ඊළඟට අපි ගත්තා දිලීර වලින් කොටසක් ගත්තා. ඊට කලින් අපි ගත්තා ප්‍රොටිස්ටා කියන කට්ටිය. ඒගොල්ලන්ගේ අපි නැවත බෙදුවානේ නේද? ප්‍රොටිස්ටා නැවත බෙදුවානේ. එකෙන් ගත්තා ප්‍රොටෝසෝවාවන් කියලා. ප්‍රොටෝසෝවාවන් කියලා කොටසක්. ප්‍රොටෝසෝවා කියලා කොටසක්. ඊළඟට ඇල්ගී වලින් කොටසක් ගත්තා. සුත්‍ර ජීවියෝ කියලා. ඊට පස්සේ අන්තිම එක දිලීර වලින් කොටසක් කියලා ගත්තා. ඔන්න ඔච්චරයි. ඊට පස්සේ සාකච්ඡා කරා මම ඔයගොල්ලන්ට බැක්ටීරියා කියන්නේ කවුද? ආඛ්‍යාවන් කියන්නේ කවුද? ප්‍රොටෝසෝවාවන්ගෙන් කියන්නේ කවුද? ඇල්ගී කියන්නේ කවුද? දිලීර කියන්නේ කවුද? මතන මේ පහම අපියද කරා නේද? බැක්ටීරියාව ගැන කරා, ආඛ්‍යාවන් ගැන මුලින් කරා, ප්‍රොටෝසෝවාවන් ගැන ඇමීබා ගැන කරා, ඇල්ගේ ගැන කරා, දිලීර ගැන කරා. කියන්නේ මම අද මගේ දවසේ වැඩ කොටස උතනින් අවසන් කරනවා. පැහැදිලිද? මෙතනින් ඉවර කරනවා. මේ ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මම හවස පන්ති දෙකක් කරා. ඉස්කෝලේ ක්ලාස් එක මේ ආයතනයේ ක්ලාස් එක කරා 11 මේ පාර්ලිමේන්තුවේ පන්ති. ඊට පස්සේ ආපහු 6 පන්තිය කරා.
ඒ ASCII අපි මේ වෙන වැඩ වගේක් කරා නැත්නම් මට පොඩ නිදහස තියෙනවා මේකට සූදානම් වෙන්න. තව ටිකක් නිදහස මදි සූදානම් වෙන්න අපි හෙට ඉඳලා නිදහස ලැබෙයි. ඊට පස්සේ තව මීට වඩා තව ඩෙවලොප් වෙච්ච සංවර්ධනය වෙච්ච ලස්සන වැඩසටහනකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. මම නැවතත් අර ඉල්ලීමක් කරන ඔයගොල්ලන්ගේ ඩේටා ටිකක් කපාගෙන අහගෙන ඉන්න චුට්ටි වෙලාවක් නැවත ඉල්ලීම් කරන ඔයගොල්ලන්ගේ යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. බදුල්ලේ ඉන්න අයට පුළුවන් ඔපෙරේකට ඇවිල්ලා ආයතනයට ගාස්තු ගෙවලා රුපියල් 200ක් විතර වැඩි වෙන්නේ පන්ති ගාස්තු වලට අමතරව වැඩසටහන සම්බන්ධ වෙන්න. ඒතර ඒගොල්ලන්ට ආයතනික ගාස්තු සම්බන්ධයෙන් අපි පොඩි සහයෝගයක් දීලා තියෙනවා. අනිත් අයට 800ක් අපි ගාස්තුවක් අය කරනවා. සාමාන්‍ය මොකද මේකට ලොකු කොස්ට් එකක් යනවා දරුවනේ. අපි ඕගොල්ලෝ හිතන්න එපා මේක මුදලක් කියලා. මොකද මේ වගේ ඉස්සරහා තියෙන කැමරා එක ලොකු මිලක්. ඔය දැන් සාමාන්‍ය ෆෝන් එකක් අරන් කරනවා වගේ නෙවෙයි. පරිගණකයේ ලොකු මිලක්. ඊළඟට මෙතන තියෙන සියලුම භාණ්ඩ ශාල ප්‍රමාණයක් ලොකු මිලක්. මෙතන සේවා සැපයීම ලොකු මිලක්. ඒ කියන්නේ එකත් හරි වටිනවා අපිට. ඊළඟට විදුලි බලය, data වගේ දේවල් මේ සියල්ල එනකොට විශාල පිරිවැයක් අපිට දරන්න වෙනවා. ඒක නිසා අපිට ඒක දරාගෙන අර කතාවට කියන්නේ අතෙන් කාලා හරක් බලන්න බෑනේ. නේද? ඒ වගේ අපි අතෙන් වියදම් කරගෙන ළමයින්ට උගන්වන්න ගියොත් එහෙම මේ වැඩේ මට ටික දවසකින් එපා වෙනවා. මොකද ඒක සාමාන්‍ය ස්වභාවය එහෙම තමයි. මොකද මම පන්තියක උපයන මුදලකින් මේකට යම් ආයෝජනයක් කරලා මේක ඩෙවලොප් කරන්න ගියොත් ලොකු කරදරයක් වෙන නිසා මේකෙන්ම මේක නඩත්තු කරන්න වෙන්නේ. මගේ හොඳ දරුවෝ වගේ ඔයාලා අම්මලා තාත්තලාට ඒ පණිවිඩය දෙන්න. ලබන සතියේ අපි නැවත අද වගේ දවසක ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට හම්බ වෙනවා. තවත් සාරගර්භ විෂය කොටස් ටිකක් එක්ක 8 ඉඳලා මේ ටික හොඳට දාගෙන ගියොත් 11ට යනකොට ඔයගොල්ලන්ව ලං කරන්න කිසි කෙනෙකුට බැරි වෙනවා. මම ඒක හොඳටම විශ්වාසයෙන් කියන්නේ. මොකද 8 9 10 11 කියන්නේ හොඳම පන්ති ටිකක්. විශේෂයෙන් මට ඒ හැම එකටම උගන්වන්න හොඳ ශක්තිය ධෛර්යය තියෙනවා. ඒ වගේම මගේ පන්ති ආපු දරුවෝ අවම අද වෙනකොට අසමත් මේ සමත් ප්‍රතිශතයේ ඒ ප්‍රතිශතයේ 84ට බහැලා නැහැ. අසමත් කිසිම ළමයෙක් නැහැ. බහුතරයක් ළමයි CB, බහුතරයක් ළමයි A, සුළුතරයක් B හා C ගන්නෙ. ඒ කියන්නේ හොඳට අපි all round වටපිටාවත් එක්ක සංගුණ විෂය ධාරාවත් එක්ක මේක ඉගෙන ගන්න. ඒතර ඔයගොල්ලෝ හොඳට පිරිච්ච පුද්ගලයෝ බවට පත් වෙනවා විෂයේ. නිකන් යාන්තමින් අතපතගාමින් යන විෂයක් නෙවෙයි දරුවෝ. ඒක නිසා අපි ආරාධනා කරනවා අර නැවත වතාවක් මතක් කරනවා මට ඒ උදව්ව කරන්න. ඔයගොල්ලන්ගේ හිතවතුන්ට ආයතන වල වැඩ කරන අයට, ඒගොල්ලන්ගේ දරුවන්ට 6 7 8 9 10 11 ශ්‍රේණි සඳහා මේ දවස්වල අපි පන්ති කරගෙන යනවා. ඊට අමතරව O level මේ පාර ලියන දරුවන්ට විශේෂ වැඩසටහනක් තියෙනවා. ඒක හිට උදේ තියෙනවා. හැමදාම තියෙනවා. අපි සම්මේ සඳබදාත සිකුරාදා දවල් තිබුණේ 11ට ලබන සතියෙන්ලා ඒක ඉරිදට ගන්නවා උදේ වරුවට. හරි? ඉරිදා උදේ වරුවේ පැය 2ක් 3ක් විතර කරනවා පුනරීක්ෂණ වැඩසටහන. ප්‍රශ්න 500ක් බහුවර්ණ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න 200කට එහා සාකච්ඡා කරනවා. අනිවාර්යයෙන්ම නිසකවම ඒකක් ගන්න පුළුවන්. ඒකට සම්බන්ධ වුණොත් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි අදට සමුගමු. අපි නැවත බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට හම්බෙමු. ඔයගොල්ලන්ගේ නංගිලා මල්ලිලා අක්කලා අයියලාටත් පන්ති තියෙන බව කියන්න ඒ පණිවිඩය දෙන්න. හොඳයි. අවශ්‍ය වුණොත් අර මගේ අංකය තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවනේ 071යි 721 68 58ට කතා කරලා හෝ නැත්නම් SMS එකක් එවලා එහෙම නැත්නම් WhatsApp group එකට message එකක් එවලා ඔයගොල්ලන්ගේ පණිවිඩ අපට දෙන්න. right? එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්. අපි නැවත බ්‍රහස්පතින්දා හම්බෙමු. ආයිබෝවන්.